හරි. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. අද අපි 6 ශ්‍රේණියේ ගණිත පාඩමේ ගිය සතියේ කතා කරපු ගැටළු වලට අභ්‍යාස වලට අපි පිළිතුරු ඉස්සෙල්ලාම සාකච්ඡා කරනවා. ඉන් පස්සේ අපි අපේ පාඩමේ ඉතුරු කොටසට අපි සම්බන්ධ වෙමු. හරි. ගිය සතියේ අපි කතා කරා සාධකයක් කියන්නේ කුමක්ද කියන එක. දැන් මතක ඇති සාධකයක් කියන්නේ මොකද්ද කියලා. සාධකයක් කියලා අපි ඉගෙන ගත්තේ යම්කිසි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට ලියන්න පුළුවන් නම් අපි කියනවා ඒක ඒ සංඛ්‍යා දෙක මුල් සංඛ්‍යාවේ සාධක කියලා. උදාහරණයක් විදියට 12 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් එක් වරක් 12, ඒ වගේම දෙවරක් 6, ඒ වගේම තුන් වරක් 4. එතකොට මේ කියපු සංඛ්‍යා සියල්ලම මේ 12 සාධක වෙනවා. ඒ වගේම සාධකයක් දැයි බලන්න ගිය සතියේ අපි ඉගෙන ගත්තා බෙදීමේ ක්‍රමය විදිහට යම්කිසි සංඛ්‍යාවක් තව සංඛ්‍යාවෙන් බෙදුවාම පස්සේ ඉතිරි නැතිව බෙදෙනවා නම් අපි ඒකට සාධකයක් කියලා ඉගෙන ගත්තා. එහෙම වෙනවා නම් අපි සාධකයක් කියලා ඉගෙන ගත්තා. right? අනේ දැනුම භාවිතා කරලා අපි 11 එක අභ්‍යාසයේ අචුපතේ 11 එක අභ්‍යාසයට අපි යොමු වෙමු. හරි. පළවෙනි ප්‍රශ්නය ස්ථානට අදාළ පූර්ණ සංඛ්‍යාව යොදමින් පහත ප්‍රකාශන සම්පූර්ණ කරන්න. එහෙනම් පළවෙනි එකේ තියෙන්නේ එක් වරක් කීයද කියන එක. එහෙනම් පැහැදිලි එක් වරක් 4 කියන සංඛ්‍යාව තමයි පළවෙනි එකට ලැබෙන්නේ. උත්තරේ 4. උත්තරේ 4. හරිනම් හරි දාගන්න. ඊළඟට දෙවෙනි එක පල්ලෙහා තියෙනවා ඒක දෙවරක් 4 නෙමෙයි දෙවරක් 2. දෙවරක් 2 කියන සංඛ්‍යාව තමයි එකට එන්නේ. හොඳයි. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා. එතන තව කොටසක් ඉතුරු වෙලා තියෙනවා. 1 සහ 2 1,2 සහ 4 කියන එකත් මේ ස්ථානට යෙදෙන්න ඕනේ. මේ 4 කියන එකත් ස්ථානට දාන්න. මෙතන ස්ථානක් තියෙනවා. ස්ථානට යෙදෙන්නේ 4 සාධකයක් කියලා එනවා. හරි. ඊළඟට 7 වරක් 1 තමයි 7යි කියලා ගන්න වෙන්නේ. එතකොට මෙතන ලියන්න වෙන්නේ 1 සහ 7 පල්ලෙහා කොටුවටත් ඉන්නේ 7මයි. 1 සහ 7 7ේ සාධක වෙන බව තමයි අපිට ලියන්න වෙන්නේ. පැහැදිලි? ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒ විදිහමයි. එක් වරක් 8 නේද? පිළිතුරු 8 පළවෙනි ස්ථානට එන්නේ 8 කියලා. ඊළඟට දෙවෙනි එකට එන්නේ දෙවරක් 4 දෙවරක් 4 දෙවරක් 4 තමයි 8 වෙන්නේ. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් 1,2,4,8 මේ තුනම මේ 8ේ සාධක කියලා. මේ 8න් ස්ථානක් තියෙන එකට ඉලක්කම් දෙකක් දාන්න පුළුවන්. 4,8 තුන්වෙනි ගානේ සර් යන්නේ හරි ඊට පස්සේ හතරවෙනි ගාන හතරවෙනි ගානේ පිළිතුර කොහොමද? පිළිතුර සර් එන්නේ එක් වරක් 15 තුන් වරක් 5 1 3 5 සහ 15 15ෙහි සාධක වේ. හරි නිවැරදි. එතකොට මෙතනට 15 මෙතනට අපිට 5 කියලා දාන්න පුළුවන්. එතකොට අපු ඉලක්කම් සේරම අපිට ලියන්න පුළුවන් 1,3 සහ 5 සහ 15 සාධක වේ කියලා ලියන්න පුළුවන්. පැහැදිලි? පස්වෙනි එකත් අපිට කියන්න පස්වෙනි එකත් කියන්නකෝ බලන්න. ඒකේ සර් 24 එක වැඩි කිරීම 24. එක් වරක් 24. 12 වරක් 24. දෙවරක් 12. ඊළඟ එක 12. තුන් වරක් 8 4 වරක් 6 1 2 3 4 6 24 8 සහ 12 24ේ සාධක වේ. නෑ සහ 24 24යි සාධක. 1 2 3
4 6 8 12 සහ 24 ඔව් 24 සාධක. මෙන්න මේ ආපු ඉලක්කම් සියල්ලම මේ ස්තැන් වල ලියන්න පුළුවන් 1 2 3 4 6 8 12 24 24 සාධක වේ කියලා. හරි පැහැදිලි. හරි. ඔව් සර්. right. ඊළඟට 6 වෙනි එක 18 සාධක අපිට ලියන්න පුළුවන්. 1 2 3 6 9 ඔව්. සහ 18. 3 කියන්නේ සාධකයක් වෙනවා. 3 කියන සංඛ්‍යාව සාධකයක් වෙනවා. ඔව් 1 2 3 කියන ඉලක්කම තමයි එතනට එන්න ඕනේ. හරිනම් හරි දාගන්න. හරි සර්. හරි. ඊළඟට 1 2 40 කියන එක කොහොමද එන්නේ? 40 1 2 1 2 4 5 8 10 20 සහ 40 40 සාධක වේ. හරි. ඊළඟට මෙතනත් අපිට ලියන්න පුළුවන්. කීයද 6ද? 8 8 ඉන්නේ 6 වරක් ඉන්නේ. 8 ඉන්නේ. සහ 40. ඔව් මෙතන 10 වෙනවා 20 40 40 කියලා ලියන්න පුළුවන්. හරි පැහැදිලි. හරි. පහත දැක්වෙන සංඛ්‍යාවල සාධක සොයන්න කියලා කියනවා. මම හිතනවා හදලා ඇති කියලා. ඔව් සර්. 5 1 සහ 5. ඔව් මෙතන එක වැඩි කිරීම 5 සමානයි 5. 5 කියන එක ලියන්න පුළුවන් වෙන්නේ එක් වරක් 5 විතරයි. අපි ඒක මෙතනට ගමු. අපි ඒක මෙතනට ගමු. දැන් පේනවා ඇති මේ පොත පේනවා ඇති මේ කොලේ අපි බලමු ඒ සංඛ්‍යා බලමු. දෙවැනි එක 27 ඔව් පළවෙනි එක පහනේ තියෙන්නේ. ඔව් එහෙනම් පහ තියෙන්නේ. 5ට 1යි 5 ඔව් අපි ලියන්න වෙන්නේ එක් වරක් 5 කියලානේ. එක් වරක් 5 කියලා තියෙන්නේ. එතකොට සාධක දෙක තමයි අපි ඉස්සරහින් ලියමු 1 සහ 5. එහෙනම් ඒ සර් ලියලා ඔහොම අපි ගුණ කරලා ලිව්වේ නෑනේ පොත. ආයේ කමන්නේ. විභාගයේදී එහෙම ලියන්න. හරි. ඊළඟට දෙවැනි එක 27. 1 27 3 9 ඔව් අපි ලියන්න පුළුවන් එක් වරක් 27 තුන් වරක් 9 27යි. එතකොට ඊළඟ එක 17 1 3 9 27 කියන සංඛ්‍යා ටික ලියන්න පුළුවන්. ඊළඟට ඊළඟට 17 1යි 17 ඒ 17 වැඩි කිරීම 1 සමානයි ඔව්. 17යි 17 සහ 1. 1 සහ 17. 21 වැඩි කිරීම ඊළඟට හතරවෙනි එක 22 22. 22යි 1යි 22යි 2යි 11යි වැඩි කිරීම 11 සමානයි 22යි 1 2 11 සහ 22. ඔව් හරි. 1 2 11 22. 21 හරි. ඊළඟ එක 21 වැඩි කිරීම 1 සමානයි 21යි 3 වැඩි කිරීම 7 සමානයි 21යි. ඒක ලියන්න පුළුවන්. 1 21 3 7 ඔව් 1 3 7 21 කියලා ලියන්න පුළුවන්. ඊළඟට 6 වෙනි එක 31 31 1 වැඩි කිරීම 31 සමානයි 1යි 31 ඔව් 1යි 31යි. නිවැරදි. ඊළඟට 32 එක් වරක් 32 දෙවරක් 16 දෙවරක් 16 හතර වරක් 8. 4 වරක් 8 උත්තරේ 2යි 4යි 1යි 32යි 1 2 4 8 10 32. හරි. ඊළඟ එක 45 45 වැඩි කිරීම 1 සමානයි 45යි 5 වැඩි කිරීම 9 සමානයි 45යි 3 වැඩි කිරීම 15 සමානයි 45යි.
එකයි 45යි 3යි 5යි 9යි පස්සරක් 9 45 45 මේ ටික එන්නේ 1 3 5 9 15 45 හරි ඔයගොල්ලෝ නිවැරදි ඊළඟට 50 ඊළඟට 50 වරක් එක 50යි දෙවරක් 50යි හරි ඊළඟට 50 50 එක් වරක් 50 50යි දෙවරක් 25 5යි පස්වරක් 10යි 50 පස්සර 10යි 50 තුන් වරක් දෙවරක් 25 එන්නේ නැහැ හරි දෙවරක් 25 හරි 25 50 ඊළඟට 60 ගොඩක් තියෙනවා 60 වැඩි කිරීම 1 සමානයි 60යි 2 වැඩි කිරීම 30 සමානයි 60යි 3 වැඩි කිරීම 20 සමානයි 60යි 4 වැඩි කිරීම 15 සමානයි 60යි 5 වැඩි කිරීම 12 සමානයි 60යි 10 වැඩි කිරීම 7 සමානයි 60යි උත්තරේ 1යි 60යි 2යි 3යි 4යි 5යි 6යි 10යි 12යි 15යි මල්ලිවේ 1 2 33 20 14 15 10 10 12 6 60 හරි මම සමහරක් කියව පට ඔයගලන්ට සාධක කියන පාඩම ඉතා හොඳින් පැහැදිලි වුණා කියලා ඔයගොල්ලෝ නිවැරදි උත්තර ලියලා තිබුණා බොහොම හොඳයි හොඳයි දැන් අපි මේ 48 සාධක ගන්න අපි යනවා දැන් 11 එක අභ්‍යාසය ඉවරයි 11 දෙක අභ්‍යාස අපි යනවා දැන් 11 දෙක අභ්‍යාසයට What are the factors of each of following numbers that can 11 දෙක අභ්‍යාසය 10 right පළවෙනි එක 10 පළවෙනි එක 48 48 8 multiplied 3 2 multiplied 24 48 multiplied 1 8 multiplied දෙක ගුණ කිරීම 24 8 වැඩි කිරීම 6 ඊට පස්සේ 6 තුනෙන් එනව නේද තුන් වරක් 1යි වැඩි කිරීම 18ට තුන් වරක් නම් වරක් 3 18යි 19 හරි නේද තුන් වරක් 19 ඒ හතර නැහැ සර් 48 වරක් එක 4 වරක් 6 ඔව් 6 වරක් එන්නේ ඇයි 8 වරක් 6 8 වරක් 6 6 වරක් ඔව් 8 වරක් 6 හරි පැහැදිලි ඊළඟට 81 වැඩි කිරීම 9 වැඩි කිරීම 9 ඒ මොකේද ඒක දෙවෙනි පොඩක් එන්න මේක සාධක ටික ලියමු අපි 1 2 3 4 6 8 12 19 24 48 ඊළඟට දෙවෙනි එක 81 9 වරක් 9 81යි 81 එක් වරක් 81යි 9 වරක් 81 80 වරක් එක 81 වරක් එක 81යි 9 හැබැයි වරක් තුන් වරක් එනවනේ තුන් වරක් 27 81යි තුන් වරක් ලිව්වේ තුන් වරක් 27 81යි ඒ නිසා ওই ටික තුන් තමයි වරක් ලිව්වේ නෑනේ සර් ඒක ලියන්න ලිව්වේ සර් 9 වරක් 9 ලියාගන්න ඊළඟට තුන්වෙනි ගාන 9 වරක් 9 නේ 81 නේද 9 වරක් 9 9 විතර ගන්න වැරදි 81 හරි පැහැදිලි ඊළඟ තුන්වෙනි එක තියෙන්නේ 2 එක් වරක් 2 එක් වරක් 2 විතරයි ඒ නිසා 1,2 කියන්නේ සාධකයක් 1,2 කියන්නේ සාධකයක් හතරවෙනි එක ඊළඟට 28 දෙක වැඩි කිරීම 16 එක් වරක් 28 දෙවරක් 16 16 හතර වරක් 7 වරක් ඔව් 7 වරක් 4 28යි එච්චරයි ඔව් එච්චරයි එතකොට සාධක ලියන්න පුළුවන් 1 2 4 7 16 28 හරි ඊළඟට 40 එක් වරක් 40 40යි දෙවරක් 30 40යි හතර වරක් 10 40යි පස් වරක් 8 40යි 10 4 8 5 එච්චරයි
නෑ අර 40යි එකයි 40යි 10යි නේද? ඔව් 1 2 4 5 40යි 10යි එකක්. ඇයි 40 ඔව් හරි. ඊළඟට දෙවෙනි ගානේ පළවෙනි එක ඊට පස්සේ මේ වැඩි ඊට පස්සේ දෙවෙනි ගානේ පළවෙනි එක නම් 6 එන්නේ කොහොමද කියලා අපි දෙවෙනි ගාන ටිකක් බලමු. දෙවෙනි ගාන අපිට තියෙන්නේ ඔව් 36 පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර තුනක් මේ ගුණන වගව භාවිතා කරලා ලියන්න කියලා තියෙනවා. එතකොට අපිට ඔව් two whole numbers using the 10 multiply 10 table and fill in the blanks. 9.929 multiply 4 36. හරි. එතකොට අපි දන්නවා නම් වරක් 4 36යි කියලා. Yeah. ඊට 9 පස්සේ වරක් 4 වරක් 9 6 වරක් 9. ඊට පස්සේ 9 වරක් 4. ඔව් 4 6 වරක් 6 ඔව් 6 වරක් 6. 6 වරක් 6 36. ඊට පස්සේ ඊළඟ එක තුන්වෙනි ඊළඟට මෙම පොඩ ඉන්න 30 ආරෝහණ සාධක ආරෝහණ පිළිවෙලින් ලියන්න බලන්න. දැන් ඔයගොල්ලෝ ගානක් කියවපුවාම ඉස්සෙල්ලා ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ඕනේ. මේකේ තියෙනවා ගුණන ඇසුරෙන් ලබාගත හැකි 36 සාධක ආරෝහණ පිළිවෙලින් ලියන්න. Right of the from the above product. 4 6 ඉස්සෙල්ලාම නෑනේ. ඉස්සෙල්ලාම එක ලියන්න එපා අනිවාර්යෙන්. සාධක සියල්ලම ලියන්න කිව්වා. එතකොට එක ලියනවා 4 ලියනවා 6 ලියනවා 9 ලියනවා ඊළඟට 36 නේද? ඔව් 36. ඒකේ තියෙන්නේ එහි ගුණනවා ඔව් sorry ආරෝහණ පිළිවෙල ලියන්න. තව හැබැයි තව 36ට ඉස්සෙල්ලා 12 ලියන්නත් පුළුවන් නේද? 12 සරත් 3ක් 36යිනේ. 12 කරත් ඉතින් අපි ඒක ලිව්වේ නැහැ. ඔය ඒක තමයි ඒක. ලිව්වේ නැති වුණාට අපි ඒක ලියමු පිළිවෙලට. එහෙනම් මෙතන 3 ඉලක්කමත් අපි දාන්න වෙනවනේ. 3 ඉලක්කමත් අපි දාමු. 1 4 2 ඉලක්කමත් වෙනව නේද එතකොට? 6 ඔව් අපි සේරම ලියමු. 9 12 36. ඒ 18 18 ඉන්නේ 12 ගානේ. ඔව් 18. එතකොට මේ තමයි සාධක සියල්ලම 1 2 3 4 6 9 12 18 36. පැහැදිලි? හරි. ඊළඟට මේ වගු ඇසුරෙන් 9 පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර දෙක. 9 කියන එක ලියන්න පුළුවන් එක් වරක් 9 නේද? එක් වරක් 9 තුන් වරක් එක් වරක් 9 තුන් වරක් 3 9. ඊළඟ එකස හතරවෙනි ගානේ write down the different ways. ඒක මොකක්ද තියෙන්නේ? ඉස්සලා මේක ලියලිමු පුතේ පොඩක් ඉන්න. දැන් 3 වරක් 3 නේ. ඔව්. 3 අඩි කිරීම 3 සමානයි 9. ඔව් 3 වරක් 3. හරි. ඊළඟට හතරවෙනි එක ගුණවාගුව ඇසුරෙන් 30 පූර්ණ සංඛ්‍යා දෙක ගුණිතයක් ලෙස විය හැකි ආකාර ලියන්න. එමගින් සංඛ්‍යා 30 සාධක ලියන්න කියලා කියනවා. 3 වැඩි කිරීම 10 30යි. 1 වැඩි කිරීම 30 30යි. මම සාධක සියල්ලම මේකේ ලියන්න මේක උඩින්. මොනවද එන්නේ? 1 එනවා. 1 එනවා. 2 එනවා. 3 එනවා. 3 එනවා. 5 එනවා. 6 එනවා. 6 එනවා. 6 එනවා. හරි. ඊළඟට ආයි 10 නේ දෙන්නේ. 10 එනවා. ඊට පස්සේ 15. 15 එනවා. ඊළඟට 30 එනවා නේද? ওই විදිහට ඔව්. සංඛ්‍යා ටික ලියන්න පුළුවන්. මම මේ දුව උත්තරේ හතරවෙනි ගානට උත්තරේ තමයි මෙතන තියෙන්නේ. මේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති. 1 2 3 5 6 10 15 30.
එතකොට මේකේදී හැබැයි තව දාන්නේ කියනවා ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර ලියන්න කියලා. ඒකත් ඔයගොල්ලෝ පොතේ ලියලා පෙන්නන්න. ඒකත් ලියලා එක්වරක් පෙන්නන්න. 30 30යි තුන්වරක් 10 30යි පස්වරක් 6 30යි ඒ විදිහට. ඔව් එක්වරක් එහෙම ලියන්න. එක්වරක් 3 ඊළඟට දෙවරක් දෙවරක් 15 එක්වරක් 30 ඔව් 30 එක්වරක් 30 එක්වරක් 30 ඊළඟට තුන්වරක් 10 ඊළඟට පස්වරක් 6 ඔය ටික තමයි නේද 6 ඔය විදිහට ලියන්න පුළුවන් ඔච්චරයි හරි එහෙනම් ඔය ටිකත් අපිට ලියලා පෙන්නන්න පුළුවන් ඒකේ උත්තරේට ගුණිතයක් ලෙස. හරි ඊළඟට 4 9 සාධකයක් වේද හේතු සහිතව පැහැදිලි කරන 4 9 සාධකයක් වේද නැත 9 4න් බෙදුව විට එකක් ඉදිරිය වන නිසා 4 9ෙහි සාධකයන් නුයි. අන්න හරි දැන් මේක බෙදුවාන් පස්සේ අපිට බෙදුවෙන් පස්සේ අපිට පුළුවන් 4 හරියටම බෙදෙනවද කියලා බලන්න පුළුවන්. ඒ නිසා බෙදීමේ බෙදලා බෙන්නන්න ඕනේ. මේකට හේතුව පැහැදිලි කරන්න ඉස්සෙල්ලා. ඒ නිසා අපි මෙහෙම බලමු. මේක 4 ඒ අවසාන කොටසට මම මෙතන කරන්නම්. 9 කියන එක 4ෙන් බෙදමු අපි. 4ෙන් බෙදුවාම 2යි. 4 වරක් 2 8යි. ඉතුරු 1යි. මේ එකක් ඉතුරු වෙන හින්දා ශේෂ එකක් වෙන හින්දා මේක බෙදුමු. ඒ නිසා 4 9 සාධකයක් නොවේ 4 9 ඉතිරි නැතුව බෙදේ. ඔව් ඉතිරි නැතුව බෙදෙන හින්දා අපිට පුළුවන් මේක සම්පූර්ණ කරන්න. හරි. මමිර සම්බන්ධ වෙලා ඉන්නව නේද? මමිර? ඔව් සර්. හරි. අපි කතා කරේ මේ ගෙදර වැඩ අපි ගිය සතියේ දුන්න කොටස 11.2 අභ්‍යාසය. 11.2 අභ්‍යාසය තමයි අපි පිළිතුරු සාකච්ඡා කරේ. අපි WhatsApp එකටත් එවන්නම් ඔයාලට පිළිතුරු ටික දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි. ඔව් දැන් අපි 11 3 යන්නේ මමිර. 3 අභ්‍යාසය. ඔව් 11.3 අභ්‍යාසය තමයි අපි කතා කරන්න දැන් යන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද කරන්න කියලා. හරි. ඔව් ගුණ කිරීම පාඩමේ 11 3 අභ්‍යාසය. හොඳයි. දැන් 11.2 අභ්‍යාසය ඉවරයි. අපි යන් 11.3 අභ්‍යාසයට. සිංගප්පූර් 11 3 පළවෙනි ප්‍රශ්න 28 සාධක බෙදීමේ ක්‍රමයෙන් සොයන්න. හරි. අපි 11.3 අභ්‍යාසය කරන්න යන්නේ. අපි යමු 11.3. හරි. 11.3 අභ්‍යාසය පළවෙනි ගාන. ඒක පළවෙනි කොටස බෙදීමේ ක්‍රමයෙන් පහත් දක්වන සංඛ්‍යාවල සාධක 3 බැගින් සොයන්න කියනවා. බෙදීමේ ක්‍රමයෙන්. ඒතකොට අපි බෙදලා බලලා පෙන්වන්න වෙනවා. එතකොට 28 තමයි සංඛ්‍යාව. අපි ඉස්සෙල්ලා දෙකෙන් බෙදමු. 28 දෙකෙන් බෙදනවා. දෙකෙන් ඊට පස්සේ බෙදපුවාම 14න් බෙදනවා 4න් බෙදනවා. 14ක්. එතකොට අපි ලියන්න පුළුවන් 14 දෙක ලියන්න බෑ සර් මොකද අපි දෙක බෙදුවේ නැති හින්දා. හරි. එහෙනම් ඉතිරි නැතුව එක බෙදනවා අපිට 14 ලැබුණ පිළිතුර. ඒ නිසා දෙක කියන එක සාධකයක් වෙනවා. අපිට 3ක් ලියන්න තියෙනවා මේ විදිහේ සාධක. අපි බලමු 3ෙන් බෙදනවද කියලා. නෑ සර්. 3ෙන් බෙදනවා. ඔව් හරි. 3ෙන් බෙදපුවාම 3 වරක් එන්නේ නෑ 27යි කියලා එන්නේ. නිසා 3ෙන් බෙදලා වැඩක් නෑ. ඒ නිසා අපි 4ෙන් බෙදමු. 4 වරක් 7 28යි. හරි.
ඊළඟට 28 කියන එක 4ෙන් බෙදමු. එතකොට 8යි සර්. ඔව් 8ක් එන්නේ නැහැනේ. 4 වරක් 4ක් 4 28යි. 7 වරක් ඔව් 4 වරක් 7 28යි 28යි බිඳුවයි. ඒ නිසා 4 කියන එක සාධකයක් වෙනවා. ඔව් සර්. ඊළඟට 14 28 බෙදමු. 28 ඔව් 14 නුත් බෙදනවා ඒකත් හරි. 14න් බෙදුවොත් එහෙම දෙකක් කියලා එන්නේ. 14 වරක් 2 ඔව් 28යි එතකොට බිඳුවයි. 14 වෙනවා සාධකයක්. හරි. හරි. ඒ නිසා අපිට මේකේ තියෙන සාධක ටික ලියන්න පුළුවන්. බෙදෙන සංඛ්‍යා සාධක තුනක් 28 සාධක 28 සාධක 2 7 14. ඔව් 2 7 14. 2 7 14 ලෙසලි. 2 7 14 හරි. හරි සර්. එතකොට දැන් ඊළඟ එක 32 අපි 54 7ෙන් බෙදුවේ නෑනේ 4ෙන් බෙදුවේ 2 4 14නේ. ඔව් 7ෙන් බෙදන්නත් පුළුවන්. 7ෙන් බෙදන්නත් පුළුවන්. එතකොට මෙතනට එන්න ඕනේ 4 නේද? හරි. පුතා කිව්ව එක හරි. එහෙනම් මෙතනට 4 තමයි බෙදපු ඉලක්කමනේ දාන්න ඕනේ. 2යි 4යි 14යි තව 7ෙන් උත් ඕනම් බෙදන්න පුළුවන්. ඒකත් අපිට ඒ විදිහට ගන්න පුළුවන්. 7ෙන් බෙදුවොත් ඒ 4 4 28ක් ඉඳලා 7 කියන ඉලක්කමවත් අපිට ලියන්න පුළුවන්. ඒ තුනක් අහලා තියෙන ඉඳ කැමති තුනක් ලියන්න පුළුවන්. එකලයි 3 අභ්‍යාසෙ පළවෙනි ගානේ දෙවෙනි එක. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි එක ඒකේ දෙවෙනි කොටස ඒක තියෙන 32 කියන එක 32 දෙකෙන් බෙදමු 32 දෙකෙන් බෙදුවාම 16යි 1යි 12ට 6යි 12යි බිඳුවයි. එතකොට එකක් තමයි දෙකේ ඉලක්කම. ඊළඟට 3ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 4ෙන් බෙදෙනවා. 4ක් 32යි ඉතුරු බිඳුවයි. ඒ නිසා එකක් ගන්න පුළුවන්. ඉතිරි නැතුව බෙදෙනවා ඒ නිසා එකක් ගන්න පුළුවන්. 16න් පුළුවන් 16 වරක් 2 ඔව් ඉස්සලා අපිට 8ෙන් බෙදන්නත් පුළුවන් නේ 8 වරක් 4 32යි. එතකොට එකයි. තව එකක් ඕනනම් ගන්න පුළුවන්. 16. ඔව් 16 කියන එක ගන්න පුළුවන්. 2යි. 32යි 2යි. ඔය විදිහට ගන්න පුළුවන්. හරි? එතකොට 54 ඊළඟ එක. එතකොට මේකේ සාධක ටික ඉස්සලා ලියලා ඉමු. සාධක මොනවාද? 32 සමානයි මොකේද 16 32 සාධක මොනවාද? 2 4 8 16. ඔය කැමති ඉලක්කම් තුනක් අපෙන් අහන්නේ ඒ නිසා එම ලියන්න පුළුවන්. පැහැදිලි? ඔව් සර්. තුන්වෙනි එක තුන්වෙනි එකේ තියෙනවා 54 බෙදන්න මම ඔයාගේ උත්තර හරිද? ඔව් සර්. හරි. එතකොට මෙතන එනවා 2යි දෙවරක් 2 4යි ඉතුරු 14 කියලා එනවා. 7 වරක් 2 14යි ඉතුරු බිඳුවයි. ඒ නිසා 2 කියන සංඛ්‍යාවත් 54 විදිහට ගන්න පුළුවන්. ඊළඟට 3 කියන එක 3ෙනුත් බෙදෙනවා. 3ෙනුත් බෙදෙනවා නේද 54. 3 වරක් 1 3යි ඉතුරු 2යි 24යි 24ට 8 වරක් 3 24යි නේද? ඒ නිසා 3 කියන සංඛ්‍යාව ගන්නත් පුළුවන්. ඊළඟට ආයෙ බෙදන්න පුළුවන් අපිට 6න් නේද? 54 6න් බෙදන්න පුළුවන්. ඔව් සර් එතකොට 9යි. ඔව් 9 වරක් අය 54යි. 54යි ඉතුරු බිඳුවයි. තවත් ඉතින් සංඛ්‍යා බෙදන්න පුළුවන්. 54යි. ඔව් අපි එමු ලියමු සාධක 7ෙන් ගන්නත් පුළුවන්. සාධක 54. 27 2 6. එහෙනම් අපි ලියන්න පුළුවන් 2 3 6. කැමති ඒවා ලියන්න පුළුවන්. තව 9 ලියන්නත් පුළුවන් 18 ලියන්නත් පුළුවන් 27 ලියන්නත් පුළුවන්. මේ උත්තරේ එනවා. පැහැදිලි? කැමති තුනක් ඔයගොල්ලන් ලියන්න පුළුවන්. ඊළඟට තියෙනවා 90 හතරවෙනි එක 90 හතරවෙනි එක 90 එතකොට 90 10න් බෙදන්න පුළුවන් 10 වරක් 9 90යි. ඔව් ඉස්සලාම අපි කුඩා සංඛ්‍යා වලින් බෙදලා ඉමු. දෙකෙන් බෙදුවම 45යි. ඔව් 45යි. ඊළඟට බෙදලා 3ෙන්. ඔව් 3ෙන් බෙදෙනවා නේද? 3ෙන් බෙදපුවා 3 වරක් 3 9යි.
10යි sorry බිඳුව නෙමෙයි 10 නෙමෙයි බිඳුව එන්නේ මෙතන බිඳුවයි 30යි. බිඳුවයි හරි ඊළඟට බෙදන්න පුළුවන් 45. ඊළඟට 9 90 කියන එක ඈ 9 9 පුළුවන් ඔව් 45 සමවරක් නුත් පුළුවන්. එකයි 9යි 9 බිඳුවයි හරි එහෙනම් 9 10 නුත් බෙදන්න පුළුවන්. ඔව් 10න් බෙදන්න පුළුවන් 4 3 21. 21 එන්නේ කොහොමද නෑ 20. නෑ 21 90ට දෙක 4 5. පුතා අපි තාම මේ 90 කියන ප්‍රශ්නේ ඔව් යන්නේ 2 4 5 2 සාධක 45 3. ඒකත් මේකේ සාධක තමයි 2 3 9 ඕනනම් 10 ඊළඟට 30 45 ඔය කැමති ඒවා ලියන්න පුළුවන්. ඒකෙන් 3ක් ලිව්වනම් හරි ගානේ අහන්නේ 3ක් විතරයි. පැහැදිලි? ඊළඟ එක 21. හරි. ඊළඟට අපි යන් 21. 21 එක 21 පස්වෙනි එක 21 බෙදන්න පුළුවන් 3ෙන් 7යි 3 වරක් 7යි 7න් බෙදන්න පුළුවන්. 4 7න් බෙදපුවම 4 3 21යි ඉතුරු වෙන්නේ. ගන්න පුළුවන් තව. ඔව් මෙන්න මේකේ සාධක. තව මේ ඔව් මේකේ සාධක. නම්බර්ස් 3ක් ලියන්න කියලා. ඔව් 21 ලියන්න පුළුවන් සාධක අපි දන්නවා මේකටම එක කියන එක එනවා කියලා. එතකොට එකෙනුත් බෙදලා පෙන්නන්න ඕනද? නෑ අවශ්‍ය නෑ. 7යි මෙතන 21ක් ගන්න පුළුවන්. ඉතින් ඔයයන් කැමති 3ක් ලිව්වනම් හරි. සර් අපිට ඒක එක ගන්න නැතුව මම ලිව්වේ 7. ඊට පස්සේ ආයි 3 ආයි 21. 7 3 21. එහෙම ගන්න පුළුවන්ද? හරි පුළුවන්. එහෙම පුළුවන්. ටිකක් ලුවන්. ඉතින් එතකොට එක ගන්න ඕනේ නැහැ. ඔය එක ගන්න අවශ්‍ය නෑ. එක ගන්නත් පුළුවන්. නොගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. හරි දැන් අපි ඊළඟ කොටසට යන්. ඊළඟ එක අපිට තියෙන්නේ ඊළඟ එක තියෙන්නේ 6 84 සාධකයක් වේද? 6 84 සාධකයක් වේද? අපි බලමු 6 බෙදනවා 84න්. 84 6 කියන එක. 84න් බෙදුවාම 14යි ඉතුරු බිඳුවයි. එන්න 6 84 සාධකයක් වේ. 6 84න් ඉතිරි නැතුව නෑ sorry 84 6න් ඉතිරි නැතුව බෙදේ. ඔව් එහෙනම් සාධකයක් වේද? ඔව්නේ සාධකයක් වේ. අපි ලියමු සාධකයක් වේ කියලා. බෙදීමේ පිළිතුරු සාධාරණ කියලා කියනවා. අපි එතකොට ඉතිරිය බිඳුවක් නිසා ඉතිරිය බිඳුවක් බැවින් 6 84ෙහි සාධකයක් වේ. එහෙම ලියන්න විභාගෙදී 86 84ෙහි සාධකයක් වේ. පැහැදිලි? හරි. හරි අවසාන කොටස. ඒකේ අවසාන කොටස 5 48 සාධකයක් වේද? ඒක පැහැදිලි කරන්න. 5 48න් බෙදනවා 9යි බිඳුවයි නෑ sorry ඉතුරු 3යි. ඔව් 5 බෙදමු. අපිට බෙදන්න. එතකොට අපි දන්නවා 45යි 3යි. එනම් හරියටම බෙදෙන්නේ. ඊට පස්සේ හරියටම බෙදෙන්නේ නැහැ. මේ මෙතන 3ක් ඉතුරු වුණා බෙදනකොට 3ක් ඉතුරු වුණා. එතකොට සාධකයක් නොවේ. 48 සාධකයක් නොවේ 5 48න් ඉතිරි නැතුව නොබෙදේ. ඔව් ඉතිරිය 8 5න් බෙදෙන්නේ නැත්නම් මේක හරියද? 48 5න් බෙදෙන්නේ නැති නිසා 48 48 සාධකයක් නැහැ. ඔව් දැන් බෙදූ විට 48 5න් බෙදූ විට ඉතිරියක් බැවින් එහෙම ලියන්න. 5 46 සාධකයක් නොවේ. හරි සර්. ඉතිරිය 3ක් බැවින් 5 48 සාධකයක් නොවේ. පැහැදිලි? හරි? හරි. හොඳයි. දැන් අපි යනවා. දැන් අපි
සර් අද අපි විජීය සංකේත පාඩම කරමු. හරි. විජී සංකේතත් අපි කරමු. කලබල වෙන්න එපා. අපි මේ පාඩම චුට්ටක් ඉවර කරලෙමු. ගුණාකාර අර සාධක දැනුම භාවිතා කරන හේතුව නිසා අපිට පුළුවන් දැනුම දැන් තියෙනවනේ සාධකයක් කියන්නේ මොකක්ද කියන එක. සර් දැන් අපි කරන්නේ 11 4ද ගුණාකාර. ඔව් ගුණාකාර. එන අනුමාත්‍රකාව ලියමු ගුණාකාර කියලා. ගුණාකාර. දැන් අපි මේකට සාධක අපි කතා කරොත් අපි ගුණන වගුව කියලා අපි පාඩම් කරගන්නෙත් මේ දෙයම තමයි. ගුණන වගුව කියලා අපි පාඩම් කරන්නෙත් මේ දෙයම තමයි. ගුණාකාර මල්ටිපල්ස්. අනුමාත්‍රකාව ලිව්වා ගුණාකාර කියලා. එතකොට අපි 2 කියන සංඛ්‍යාවෙහි දෙකෙහි ගුණාකාර. ඔව් සර්. දෙකෙහි ගුණාකාර අපි ලිව්වොත් එහෙම 2 කියන එක එකෙන් ගුණ කරොත් අපිට ලැබෙන්නේ පිළිතුර 2යි. 2 කියන එක එකෙන් ගුණ කරොත් අපිට ලැබෙන පිළිතුර 2යි. සර් මට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ. දැන් අපිට දෙවරක් දැන් 2 වැඩි කිරීම එක කිව්වොත් නේ දෙවරක් එක වෙන්නේ. ඔව්. ඒක 1 වැඩි කිරීම එක කිව්වොත් එතකොට එකේ ගුණාකාර වෙන්නේ නේද? ඔව් එතකොට මේ දෙකම ලියලා. ඔව් අපි දැන් මෙතන දෙකේ ගුණාකාර ගන්න හින්දා අපි මේ විදිහට ගමු. 2 ගුණ කිරීම එක 2යි. 2 ගුණ කිරීම 2 උත්තරේ 4යි. 2 ගුණ කිරීම 3 6යි. 2 ගුණ කිරීම 4 ඔයගොල්ලෝ තියන්න මේම 2 ගුණ කිරීම 4 උත්තරේ 8යි. 2 ගුණ කිරීම 5 උත්තරේ 10යි. 2 ගුණ කිරීම 6 2 ගුණ කිරීම 6 12යි. 2 ගුණ කිරීම 7 පිළිතුර 14යි. පළෙහාට ලියමු අපි 12ට යනකම්. මෙහෙම ලියමු. 2 ගුණ කිරීම 7 14යි. 2 ගුණ කිරීම 8 උත්තරේ 16යි. 2 ගුණ කිරීම 9 උත්තරේ 18යි. 2 ගුණ කිරීම 10 ඔව් 20යි. 2 ගුණ කිරීම 11 22යි. 2 ගුණ කිරීම 22 උත්තරේ 44යි. sorry 2 ගුණ කිරීම ඔව් 22 කියලා මම ලිව්වේ එහෙම නෙමෙයි. 2 ගුණ කිරීම 12 නේ ලියන්න ඕනේ නේද? 2 ගුණ කිරීම 12 මම ඒක යටින් ලියන්න මට විතර වැරදීමක් වුණා. නමුත් මේවත් ලියන්න පුළුවන්. 2 ගුණ කිරීම 12 24යි. 2 ගුණ කිරීම 12 24යි. මේක ලියන්න අවශ්‍ය නැහැ. මේක මම අමතර දෙයක් විදිහට ලියුවේ. 2 ගුණ කිරීම 12 24යි. ඔය විදිහට ඉතින් අපිට ඉවරයක් නැතුව දිගටම ලියාගෙන යමින් හැකියාවක් තියෙනවා. හරි. දැන් මේ විදිහටම අපිට වෙනත් සංඛ්‍යාවක ගුණාකාරات ලියන්න පුළුවන්. ඔව් සර්. උදාහරණයක් ඔව්. දෙන්න පුළුවන්. ඔව් දැන් 3 කියන එක ලියන්න පුළුවන් නැත්නම් 4 කියන එකත් අපිට ලියන්න පුළුවන් නේ 4. අපි 4 ලියමු. අපි 4 ලියමු. 4 multiplied by 1 4 ගැටලුවක් තියනවද මහත්තයාට? 4 මම විතරුණාද? මම වැඩි දෙකේ අක්කා කියලා ඒක වැඩිද? සර්ගේ එක සැරේට මේ ඇහෙන සද්ද මේ කැඩි කැඩි ඇහෙන්නේ. මම හිතන්නේ සිග්නල් ගැටලුවක් ඇත්තේ. මේ රූපේ පේනවා ඇති. ඔව් ගුණාකාර කියලා ලියලා මේක දෙක කියන සංඛ්‍යාව මේ විදිහට අපිට ලියන්න පුළුවන් දෙවරක් එක 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි ආදී වශයෙන් 2 ගුණ කිරීම 12 පිළිතුර 24යි. ඒ දක්වා අපිට ලියන්න පුළුවන්. ඉතින් තුන්වරක් කියන එකත් අපිට මේ විදිහටම ලියන්න පුළුවන්. පස්වරක් කියන එකත් මෙහෙම ලියන්න පුළුවන්.
අපි ඉස්සලා ලියමු 4 ගුණාකාර. 4 ගුණාකාර. හරිද? කොහොමද ලියන්නේ? 4 ගුණ කිරීම 1 උත්තරේ 4යි. 4 ගුණ කිරීම 2 උත්තරේ 8යි. 4 ගුණ කිරීම 3 උත්තරේ 12යි. 4 ගුණ කිරීම 4 16යි. 4 ගුණ කිරීම 5 20යි. 4 ගුණ කිරීම 6 24යි. 4 ගුණ කිරීම 7 28යි. 4 ගුණ කිරීම 8 32යි. 4 ගුණ කිරීම 9 36යි. 4 ගුණ කිරීම 10 40යි. 4 ගුණ කිරීම 11 44යි. 4 ගුණ කිරීම 12 48යි. ඔය විදිහට අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. තව එකක් විතරක් අපි ලියලා අපි මේකේ උදාහරණ කොටස ඉවර කරමු. ඔව්. අපි ලේසි එකක් ලියමු 5 කියන එක. 5 කියන එක ඊට වැඩි ලේසි. 5 කියන එක ඊට වැඩි ලේසි. අපි 5 කියන එකත් මේ විදිහට ලියමු. හරි? එහෙනම් 5 ගුණාකාර අපි ලියන්න පුළුවන් 1 ගුණ 5 ගුණ කිරීම 1 5යි. 5 ගුණ කිරීම 2 10යි. 5 ගුණ කිරීම 3 15යි. 5 ගුණ කිරීම 4 20යි. 5 ගුණ කිරීම 5 25යි. 5 ගුණ කිරීම 6 30යි. 5 ගුණ කිරීම 7 35යි. 5 ගුණ කිරීම 8 40යි. 5 ගුණ කිරීම 9 45යි. 5 ගුණ කිරීම 10 50යි. 5 ගුණ කිරීම 11 55යි. 5 ගුණ කිරීම 12 60යි. ඔය විදිහට අපිට මේක සම්පූර්ණ කරන්න අපි දන්න දෙයක් තමයි මේක ලිව්වේ. මේක අමාරු දෙයක් නෙමෙයි. අපි හොඳට පාඩම් කරන දෙයක්ම තමයි අපි නැවතත් පොතේ ලියාගත්තේ. right. එතකොට දැන් කලින් ලිව්වනේ අපි දෙකේ ගුණාකාර. දැන් කලින් ලිව්වා අපි දෙකේ ගුණාකාර. එතකොට මේකේ රවුන්ඩ් කරලා අපි දාගමු. අපි කලින් ලිව් එක මම ගන්නවා ඉස්සෙල්ලාම දෙකේ ගුණාකාර. මෙන්න මේ දෙක වෙන පාටකින් අපි රවුන්ඩ් කරගමු. මේ ආපු පිළිතුරු තියෙනවනේ. මේ පිළිතුරු ටික මම රවුන්ඩ් කරගත්තා. වෙන පාටකින් මෙන්න මේ ආපු ඉලක්කම් ටික මොකද 2 4 6 8 10 12 14 16 18 20 22 24 මෙන්න මේ කියපු ඉලක්කම් සංඛ්‍යා දෙකේ ගුණාකාර වේ. මේවා තමයි අපි කියන්නේ දෙකේ ගුණාකාර කියලා. හරි? අපි ඒක උඩින් ලියලා තිනවා දෙකේ ගුණාකාර තමයි මේ රවුන්ඩ් කරේ. ওই විදිහටම 4 ගුණාකාරات අපිට රවුන්ඩ් කරන්න පුළුවන්. මොනවාද 4 ගුණාකාර 4 8 4 8 12 16 20 24 28 32 36 7 44 48 මෙන්න මේ කියපු සංඛ්‍යා ටික තමයි 4 ගුණාකාර වෙන පාටකින් රවුන්ඩ් කරගන්න. 5 10 15 20 25 30 35 40 45 50 55 60 මේ කියපු සංඛ්‍යා 5 ගුණාකාර. හරි පැහැදිලි? තේරුණාද මේ දක්වා කරපු ටික? හරි. මේකේ තියෙන විශේෂත්වයක් අපි ලියා ගමු. හොඳයි. අපි මේ විශේෂත්වය ලියා ගමු. මේ තියෙන ගුණාකාර දැන් දෙකේ ගුණාකාර කියන එක දෙකේ ගුණාකාර කිව්වහම ඒක අනිවාර්යයෙන්ම දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා. තුනේ ගුණාකාර කිව්වහම තුනෙන් ඉතිරි නැතුව බෙදෙනවා. හතරේ ගුණාකාර කිව්වම හතරෙන් ඉතිරි නැතුව බෙදෙනවා. පහේ ගුණාකාර කිව්වම පහෙන් ඉතිරි නැතුව බෙදෙනවා. හරිද?
එහෙනම් අපි ඒක තරුවක් දාලා ලියා ගමු. දෙකෙහි ගුණාකාර තරුවක් දාලා ලියමු. දෙකෙහි ගුණාකාර වලදී දෙකේ ගුණාකාර වලදී කමා එකක් දාලා දෙකෙන් ඉතිරි නැතිව බෙදේ. ඉතිරි නැතුව බෙදේ. දෙකෙන් ඉතිරි නැතුව බෙදේ. පැහැදිලි? යටින් ලිව්වා තුනේ ගුණාකාර තුනේ ගුණාකාර වලදී අපි කමන්නේ අපි ඒක දන්නවනේ. තුනේ ගුණාකාර තුනෙන් ඉතිරි නැතුව බෙදේ. තුනෙන් ඉතිරි නැතුව බෙදේ. මේ විදිහටම ලියන්න පුළුවන් 4 කියලා ලියලා මම කමා දාන්නම්. 4න් ඉතිරි නැතිව බෙදේ. 5 කියන එකත් ලියන්නම් ගුණාකාර වලදී කමා එකක් දාලා 5න් ඉතිරි නැතිව බෙදේ. එහෙනම් ගුණාකාර වලදී අපි ඒ අදාළ සංඛ්‍යාවෙන් ඉතිරි නැතිව බෙදෙනවා කියන අදහසයි මේකෙන් අපි ගන්නෙ. අපි මොකද මේකෙන් ගන්නෙ? දී ඇති ගුණාකාරයක් එම සංඛ්‍යාවෙන් ඉතිරි නැතුව බෙදෙනවා කියන අදහසයි අපි ගන්නෙ. හරි ප්‍රශ්නය දැන් ගැටලුවක් විදියට පොඩක් ඉඳලා ප්‍රශ්නය කියන්නේ ගැටලුව අංක 1 කීවෙනි පිටුවල ගැටලුව අංක 1 අපි වෙනම උදාහරණයක් දෙන්නේ. ගැටලුව අංක 1 the numbers between product of two numbers. හරි අපි ගමු උදාහරණයක්. ගමු මේ විදිහට ලියන්න මේක. 8 multiplied by 6 ලියන්න 18 කමා එකක් දාලා දෙකෙහි ගුණාකාරයක් දැයි දෙකෙන් බෙදීමෙන් විමසන්න. දෙකෙන් බෙදීමෙන් විමසන්න. දෙකෙන් බෙදීමෙන් විමසන්න. හරි දෙකෙන් බෙදීමෙන් විමසන්න. 18 දෙකේ ගුණාකාරයක් දැයි දෙකෙන් බෙදීමෙන් විමසන්න. දෙකේ ගුණාකාරය. ඔව් දෙකෙන් බෙදීමෙන් විමසන්න. විමසන්න දැන් විභාගෙදී විමසන්න කියලා ඇහුවොත් ළඟ ඉන්න ළමයාගෙන් අහන්න කියන එක නෙමෙයි. ඒ පේපර් එකේ කියලා දෙනවා විමසන්න කියලා. එතකොට එහෙම අහන්න එපා. හරිද? හරි පිළිතුරු ලබා ගන්න කියලා කියන්නේ 18 දෙකෙන් බෙදන්න. 18 දෙකෙන් බෙදන්න අපි ඒක දන්නවා. 9 වරක් 2 18යි ඉතුරු බිඳුවයි. මේක හරියටම බෙදුණා. මේ බෙදීම නිසා අපිට කියන්න පුළුවන් 18 දෙකෙහි ගුණාකාරයක් කියලා. එම නිසා 18,1 දෙකෙහි ගුණාකාරයක් වේ. මෙන්න මේ බෙදීම නිසා අපිට ලියන්න පුළුවන් 18 දෙකේ ගුණාකාරයක් වේ. පැහැදිලි? ගුණාකාරයක් වේ.
වෙන්නේ මේ ඉතිරි නැතුව බෙදෙන හින්දා. හරි? ඉතිරි නැතුව බෙදෙන හින්දා. හරි. ඊළඟ දෙවෙනි ගැටලුව අපි ලියමු. ගැටලුව අංක 2. ගැටලුව අංක 2. අනේ සර් චුට්ටක් ඔව් කියන්න. වේග වැඩිද? නෑ සර් මගේ මේ ෆෝන් එකේ charge නැති වුණා මම අනිත් ෆෝන් එකෙන් ලොග් වුණා ඒකයි පොඩ්ඩක් පරක්කු. හරි. මේකෙහි ගුණාකාරයක් වේ. ලියන්න 15 තුනෙහි ගුණාකාරයක් දැයි ගුණාකාරයක් දැයි තුනෙන් බෙදීමෙන් විමසන්න. තුනෙන් බෙදීමෙන් විමසන්න. හරි. තුනෙන් බෙදීමෙන් විමසන්න. එහෙනම් අපි බෙදමු 15 කියන එක තුනෙන් බෙදමු. 3 වරක් 5 15යි ඉතුරු බිඳුවයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක ඉතිරිය බිඳුවක් නිසා මේක හරියටම බෙදිච්ච නිසා 15 එකක් තුනෙහි ගුණාකාරයක් වේ. එම නිසා 15 තුනේ ගුණාකාරයක් වේ. තුනේ ගුණාකාරයක් වේ. උත්තර ඩිරි දෙකක් ගැහුවා. හරි. හරි. ඊළඟට අපිට පුළුවන් මේ පොතේ තියෙන අභ්‍යාසයක් කරන්න. ඔයගොල්ලෝ ඒක ගෙදරදි කරන්න. ගෙදර වැඩ ලියා ගන්න. ගෙදර වැඩ 11/4 අභ්‍යාසය ගෙදරදි කරන්න. 11/4 අභ්‍යාසය ගෙදරදි කරන්න. හරි. 11.4 දැන් පළවෙනි ගාන කියනවා 10ට වඩා විශාල දෙකේ ගුණාකාර 5ක් ලියන්න. 10ට වඩා විශාල දෙකේ ගුණාකාර අපි ලියන්න පුළුවන්. දැන් දෙවරක් 5 10යි. දෙවරක් 6 10 ගන්න බෑ. 10ට වඩා විශාල කියන එක ගන්න වෙන්නේ. දෙවරක් 6 12 එන 12 ගන්න පුළුවන්. දෙවරක් 7 14යි. 14 ගන්නත් පුළුවන්. දෙවරක් 8 16යි. 16 ගන්නත් පුළුවන්. ඒ නිසා අපිට 12 14 16 18 ආදී සංඛ්‍යා අපිට මේ සඳහා පිළිතුරු විදියට ලියන්න පුළුවන්. හරි ඔය විදියට මේක සම්පූර්ණ කරන්න ඊළඟ දවසේ අපි මේක සාකච්ඡා කරනවා. හරි. දැන් අපි යන් ඉතින් එහාට ඉදිරියට තවත් මෙතන තියෙනවා 11/5 අභ්‍යාසයක්. බලන්න මොකද්ද කියන්නේ කියලා. පළවෙනි ගාන චුට්ටක් බලමු. 11/5 අපි ඒක කරමු. මේකේ උදාහරණයක් විදිහට අපි ඒ ගාන කරමු. පේනවා ඇති මේ ස්ක්‍රීන් එක. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවද? කනුලි? පේනවා සර්. ඔව් සර්. හරි හොඳයි. ඔව් සර්. බලන්න හොඳයි. අපි බලන්න මේ අච්චු පොතේ තියෙන 11/5 අභ්‍යාසය කාබන් පෑනක මිල රුපියල් 12කි. එම වර්ගයේ පෑන් 8ක මිල කීයද? ඒ 8හි හා 12හි ගුණාකාරයක් වේද කියලා අහන්නේ. එහෙනම් එක පෑනක මිල අපි දන්නවා 12යි කියලා. එක පෑනක මිල 12යි කියලා දන්නව නේද? ඒ වගේ පෑන් 8ක මිල කීයද කියලා අහන්නේ. අපි ගන්න හදමු. පළවෙනි එක විදියට කාබන් ලියන්න. කාබන් පෑනක මිල රුපියල් 12යි. සර් මොකද්ද 11/5 අභ්‍යාසය? ඔව් 11/5 අභ්‍යාසයේ පළවෙනි ගාන හදාන්නේ උදාහරණයක් විදියට. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉතුරු ටික කරන්න පුළුවන්. කාබන් පෑනක මිල රුපියල් 12යි. එවැනි පෑන් 8ක මිලයි අපෙන් අහන්නේ. එවැනි පෑන් 8ක මිල මොකද කරන්න වෙන්නේ? රුපියල් 12 ගුණ කරන්න ඕනේ 8ෙන්. උත්තරය 8 වරක් 2 16යි. 8 වරක් 1 8යි 1යි 9යි. එහෙනම් රුපියල් 96යි.
රුපියල් 96යි. එහෙනම් පිළිතුර අපිට ලියන්න පුළුවන් 96යි කියලා. 96යි. රුපියල් 96යි කියලා ලියන්න ඕනේ. නිකන් 96 නෙමෙයි රුපියල් 96යි කියලා. ඊට පස්සේ ඒ කෑල්ලෙම තව කොටසක් අහනවා අපෙන්. එය 8යි හා 12යි සාධකය 12යි ගුණාකාරයක් වේද කියලායි අහනවා. එහෙනම් අපි දන්නවා යම්කිසි සංඛ්‍යාවක් මේ විදියට ගුණිතයක් විදියට ලියන්න පුළුවන් නම් අපිට සාධක වෙනවා කියන එක පෙන්වන්න. එහෙම නැත්නම් තව විදියක් පුළුවන්. මේක බෙදලා පෙන්වන්න. 96 8ෙන් බෙදමු. 96 8ෙන් බෙදමු 9ට 1යි 8යි 16ට 2යි 16යි 8 වල 2 16යි ඉතුරු බිඳුවයි. ඒ නිසා 96 කියන එක 8ෙහි ගුණාකාරයක් වෙනවා. එම නිසා අපිට ලියන්න පුළුවන් 96 8ෙහි ගුණාකාරයක් වේ. 8ෙහි ගුණාකාරයක් වේ. දැන් ওই විදිහටම අනිත් පැත්තත් අපිට කරන්න පුළුවන්. 96 12න් බෙදමු. 96න් බෙදපුවා අපි දන්නවා 8යි 96යි ඉතුරු බිඳුවයි. එම නිසා 96 12ෙහි ගුණාකාරයක් වේ. අපහැදිලිද මම කියන එක බලන්න. මේ කියව කරපු දේ අපහැදිලි නම් මගෙන් අහන්න කාලය දෙන්න. කාලේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක හරියට තේරුම් අරගෙන යන්නයි ඕනි වෙන්නේ. කාබන් පෑනක මිල රුපියල් 12යි. කාබන් පෑන් 8ක මිලයි අහන්නේ. ඒ නිසා අපි මොකද කරේ 12 ගුණ කිරීමට රුපියල් 96යි. දැන් මේකේ ගුණාකාරයක් වෙනවද කියන එක ප්‍රශ්නය අහනවා. ඒ නිසා ගුණාකාරයක් වෙන බව පෙන්වන්න මොකද අපි කරන්නේ? 96 බෙදුවා 8ෙන් පිළිතුර 12යි. ඒ වගේම ශේෂය එහෙම නැත්නම් ඉතිරිය බිඳුවක් වුණා. බිඳුවක් වෙන නිසා කියන්න පුළුවන් 96 8ෙහි ගුණාකාරයක් වෙනවා කියලා. ওই විදිහටම 96 12න් බෙදන්නත් පුළුවන්. 12න් බෙදපුවාම පිළිතුර 8යි. අවසානට ඉතිරි වෙනවා ශේෂයේ විදිහට. එහෙම නැත්නම් ඉතිරිය බිඳුවයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් 96 12ේ ගුණාකාරයක් වේ කියලා. ඒ නිසා පළවෙනි ගානට පිළිතුර තමයි අපි ඔය ලිව්වේ. පළවෙනි ගානට පිළිතුර තමයි අපි ඔහම ලිව්වේ. පැහැදිලිද හැමෝටම? ගනුලි පැහැදිලිද? ඔව් සර් මොකක් හරි සද්දයක් එනවා. සර් හරි නේද? සර් නිර්මාණ සත්‍යයක් ගැන හතරට. හරි දැන් අද දවසේ අපි සාකච්ඡා කරපු කොටස මම හිතනවා ප්‍රමාණවත් කියලා. දැන් ඔයගොල්ලන්ට වැඩ ටිකක් තියෙනවා කරන්න 11 4 අභ්‍යාසය සහ 11 5 අභ්‍යාසය මේ දෙක කරන්න. ඊළඟ කොට දවස් තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ අපිට පුළුවන් මේක සම්පූර්ණ කරන්න. right? හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අර ගණන් කියපු විදිහ විජය පාඩම කරන්න විජය සංකේත පිළිබඳ පාඩම කරමු අපි ඊළඟ දවසේ. දැනට මේක සම්පූර්ණ පැහැදිලිද? මමට තේරුණාද? ඔව් සර්. එහෙනම් මේ අභ්‍යාස දෙක ඉස්සෙල්ලා කරලා ඉවරලා අපි ඊළඟ දවසේ කතා කරමු විජීය සංකේත කියන පාඩම. කැඩි කැඩිනේ එන්නේ. විජීය සංකේත කියන පාඩම. කැඩි කැඩි එන්නේ සර්ගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් ප්‍රොබ්ලම් එක. ඔව් හරි. එහෙනම් අද දවසට අපි පාඩම ඉවර කරනවා. පැහැදිලිව ඇහෙන්නේ නේ. හරි අපි අද දවසේ පාඩම ඉවර කරනවා.
ආයිබෝවන් ආයුබෝවන් සර්